බොහෝ වේවා සියලු දෙනාටම රැස් සිටින සියලුම දෙනාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි මේ රැස්විලා ඉන්නේ ඉතාමත් සුවිශේෂී කටයුත්තකට. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් පවත්වනු ලබන මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව පවත්වනු ලබන සාකච්ඡාමය වැඩසටහනක් තමයි මේක. අද අපි මේ සාකච්ඡාවට ආරාධනා කළේ ඉතාමත් සුවිශේෂී තරිතයකට. ඒ කාන්තාවක්. ඇය විවිධ නව්‍ය මානයන් සොයා යමින් තමන්ටම අභියෝගයක් කරගනිමින් සමාජයේ ඉදිරියේ ශක්තිමත් අනන්‍යතාවයක්, ශක්තිමත් පෞද්ගලික අනන්‍යතාවයක් ගොඩනගාගත්ත කාන්තාවක්. දිරිය කාන්තාවක්. නමින් ඇය භූමි හරේන්ද්‍ර. භූමි හරේන්ද්‍රන් මෙනවියනි ආදරයෙන් ගෞරවයෙන් ඔබතුමියව පිළිගන්නවා. ආයුබෝව වේවා. ආයුබෝවන්. අද අපි මේ සාකච්ඡාව සඳහා තෝරාගත්ත මාතෘකාව ඉතාමත් කාලෝචිත මාතෘකාවක්. ඒ තමයි පෞද්ගලික අනන්‍යතා අර්බුදය. ඇත්තටම මොකක්ද මේ අනන්‍යතාවය කියලා කියන්නේ? සරලව ගත්තොත් අනන්‍යතාවය කියලා කියන්නේ පුද්ගල කණ්ඩායමක් තමන්ව හඳුන ගන්න විදිහ. ඇත්තටම ඔබේ අනන්‍යතාවය හඳුනගෙනද තියෙන්නේ. හැබැයි අද අපේ ආරාධිත අමුත්තිය නම් තමන්ගේ අනන්‍යතාවය හොඳ හැටි හඳුනගෙන තියෙන්නේ. මං හිතන්නේ ඔබත් ඒකට එකඟ වේවි. ඇත්තටම භූමි හරේන්ද්‍රන් මෙනවියනි පෞද්ගලික අනන්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? මම හිතන්නේ මේ ආරම්භයේදීම මේ ඔයා ඒකට උත්තරේ දුන්නා. පුද්ගලික අනන්‍යතාවය කියන්නේ අතිශයම පුද්ගලික දෙයක්. ඒක සමහරක් විට පුද්ගලික එලිපිට ප්‍රකාශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක තමාටම ආවේනික වෙච්ච සංගවිච්ච අනන්‍යතාවයක් වෙන්නත් පුළුවන්. අනන්‍යතාවයක් කියලා කියනකොට ඒක යම්කිසි හඳුනා ගැනීමක් නේ. ඒ වචනේම තියෙනවා ඒකේ තේරුම. ඉතින් පුද්ගලික අනන්‍යතාවයක් කියන්නේ මම දකින්න විදිහට, මම මාව අඳුන ගන්න විදිහ, සහ මම මාව පිළිගන්න විදිහ. ඒ වගේම ඒ දෙකේම ඒ දෙකටම අනුව, ඒ කියන්නේ මම මාව පිළිගන්න විදිහයි මම මාව හඳුන ගන්න විදිහයි අනුව මම මාව සමාජයට ප්‍රකාශ කරන විදිහ මම හිතනවා පුද්ගලික අනන්‍යතාවය මගේ නිර්වචනය. අපේ සමාජය ඇතුලේ ජීවත් වෙනවානේ එක ජාතියේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ එක අදහස් තියෙනවා. විවිධ මත තියෙන. ඇත්තටම කිව්වොත් සමාජ ජීවත් වෙන මිනිස්සු හරිම විෂමාකාරයි. මේ හින්දාම අපිට මේ මිනිස්සුන්ගේ අදහස් මතත් එක්ක ගැටෙන්න සිද්ධ වෙනවා. මේ වගේ අවස්ථාවකදී පුද්ගලයේ තමන්ගේ අනන්‍යතාවය, පෞරුෂත්වය ගැන කොයිතරම් අවබෝධයකින් ඉන්න ඕනේද? ඒ වගේම ඒ ගැටලුවට මුහුණ දෙනකොට සහ ගැටලුව විසඳීමේදී හරි හැටි තමන්ගේ අනන්‍යතාවය අවබෝධ කරගෙන සිටීම කොයිතරම් දුරකට වටිනවද? මං හිතන්නේ ඒක තමයි අතරම වැදගත්ම දේ. ඒ කියන්නේ අපි පුද්ගලයෙක් හැටියට ජීවිතේ ඉදිරියට යනවා නම් අපේ ජීවිතය අපි සාර්ථක කරගන්න අවශ්‍ය නම් සමාජය කියන දේවල් පැත්තකට දාන්න ඉස්සලා මං හිතන්නේ තමන්ට තමන් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. තමා කවුද? තමාට තියෙන ධාරිතාවයන් මොනවද? තමාගේ හැකියාවන් මොනවද? යම්කිසි කාර්යයක් කිරීමේදී තමන්ගේ කාර්යක්ෂමතාවය කොහොමද? තමන්ගේ හීනවලට හෝ සාර්ථකත්වයට ළඟා වෙන්න තමන්ට කොච්චර කාලයක් යනවද? ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් මොනවද කියන ගැන තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ ඔක්කොමත් එක්ක සමහරක් වෙලාවට දැන් නංගි කිව්වා සමාජයේ විෂමයි, විවිධ අදහස් තියෙනවා. මම හිතන්නේ එහෙම වෙන්න ඕනේ. එහෙම නොවුනොත්
අර විවිධත්වයක් නැත්තම් මේ ලෝකේ ලස්සන වෙන්නේ නැහැ. හැමදේම එකම වගේ නම් ඒකේ කිසිම ලස්සනක් නැහැ. අර අපි කියන්නේ කික් එකක් නැහැ එතන. තියෙන්න ඕනේ. යම් කිසි මතවාදයන් තියෙන්න ඕනේ, මත ගැටුම් තියෙන්න ඕනේ. හැබැයි කාටවත් හානියක් නොවන විදිහට. ඉතින් මං හිතන්නේ මේ හැමදේත් එක්කම අපි තුල අපි ගොඩනගාගත යුතුයි මං හිතන්නේ ආත්ම විශ්වාසය කියන එක. මොකද මේ හැමදේම අපි අපිව අඳුනගත්තාත් අපිට තියෙන කැපැසිටි එක හෝ ඒ කියන්නේ නැත්නම් ධාරිතාවය අපේ හැකියාව මොන දේ අඳුනගත්තාත් අපිට අපි ගැන විශ්වාස නැත්තම් අපිට කොන්දක් නැත්තම් රටක් හැටියට හෝ පුරුෂයෙක් හැටියට හෝ කාන්තාවක් හැටියට කවුරුන් හෝ හැටියට අපිට කොන්දක් නැත්තම් අපි විශ්වාස කරන දේ හෝ අපිට අවශ්‍යයි කියන දේ වෙනුවෙන් පෙනී හිටින්න නැගී හිටින්න වෙනුවෙන් කටයුතු කරන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා තමන් ගැන හඳුනා ගැනීම වගේම තමන්ට ආත්ම විශ්වාසයක් ධෛර්යයකුත් තිබිය යුතුයි කියන එක. ඉතින් ඒක හරිම වැදගත්. මොකද අපිට භෞතිකව සැප සම්පත් තිබිලා අපිට අවශ්‍ය කරන දේවල් කිසිම දෙයක් තිබිලා වැඩක් නැහැ. අපි ගාව අර මම සඳහන් කරපු ආත්ම විශ්වාසය එහෙම නැත්නම් තමාව හඳුනා ගැනීම, තමන් ගැන අවබෝධය පිළිගැනීම නැත්නම් එතන මම හිතන්නේ ලොකු ඉඩසක් තියෙනවා. ඇත්තටම දැන් සමාජය ගත්තහම ගොඩක් වෙලාවට සමහරක් මිනිස්සුන්ට තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවානේ හරියට. ඒ හේතුව නින්දා ගොඩාක් ඒ මිනිස්සුන්ගේ ජීවිතවල ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීම වලට ලක් වෙනවා. ඒ කියන්නේ එයාලට තමන් ගැන විශ්වාසයක් නැහැ. තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න සහ තමන්ගේ අනන්‍යතාවය ගැන එයාලා පෙන්වන්න කැමතිකුත් නැහැ. ඇත්තටම ඒක හංගගෙන තමයි ජීවත් වෙන්නේ. මෙහෙම හංගගෙන ජීවත් වීම නිසා පුද්ගලයාට කොයි වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? මම දකින විදිහට පුද්ගලයෙක් අනන්‍යතාවයේ සංගවාගෙන ජීවත් වීම හෝ ඒක ප්‍රකාශයට පත් කිරීමේදී දෙපැත්තක් තියෙනවා. අපි හැමතිස්සෙම අපි කෙනෙක්ට කියනවා ආඩම්බරයෙන් ජීවත් වෙන්න, තමන් ගැන ආඩම්බර වෙන්න, තමන් වෙන්න කියන එක. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් අපේ වගේ ආසියානු රටක තමන්ගේ අනන්‍යතාවයත් එක්ක එලිපිට ජීවත් වෙන්න තරම් සමාජයේ කොයිතරම් ඉඩ ප්‍රමාණයක් ඉඩ ප්‍රස්තාවක් තියෙනවද කියන එක ගැන අපි සලකලා බලන්න ඕනේ. දැන් උදාහරණයකට ගත්තොත් පුද්ගලයෙක්ට තමන්ගේ අනන්‍යතාවය අපි හිතමු සමලිංගික පුද්ගලයෙක් කියලා. ඒ පුද්ගලයාට එලිපිට තමන් සමලිංගික පුද්ගලයෙක් කියලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය කොතරම් දුරට අපේ සමාජයේ තියෙනවද? එහෙම නැත්නම් ලිංගික සංක්‍රාන්තිකයෙක් කියලා ඒ පුද්ගලයා එලිපිට කියලා ඔහුගේ ජීවිතය කිසියම් වූ හානියකින් හිංසනයකින් තොරව ජීවත් වෙන්න කොයිතරම් වටපිටාවක් අපේ රට තුල තියෙනවද? අපේ සමාජය තුල තියෙනවද? අපි මේ වගේ දේවල් ගොඩාක් කතා කරනවා. දේශය වෙනුවෙන් නැගී හිටිමු කියනවා, මනුෂ්‍යත්වය වෙනුවෙන් නැගී හිටිමු කියනවා. හැබැයි අපි කොයිතරම් දුරට පුද්ගලික ජීවිතය නිදහසේ ගත කරන්න අපි දායක වෙනවද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් අපි මේක විශ්වවිද්‍යාලයකින් කරන නිසා මම හිතනවා මම මේක ප්‍රකාශ කරන එක ඩිස්ක්‍රිමිනේෂන් එකක් වෙනස් කොට සැලකීමක් හෝ අපහාසයක් නොවේ කියලා. හැබැයි මම මේක කියන්න හේතුව මම එච්චර ලොකු වැඩිමල් පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි මගේ ජීවිතේ මම මානව හිමිකම් ක්‍රියාකාරී ජීවිතයට ඇවිල්ලා දැන් අවුරුදු 10ක් වෙනවා. මේ අවුරුදු 10 ඇතුළත මම දැකපු දෙයක් තමයි අපි එකක් අධ්‍යාපන ක්‍රමය තුළ අපේ පෞරුෂත්වය හෝ අපේ අනන්‍යතාවය ගොඩනගා ගන්න කිසිම විදියකින් වැඩපිළිවෙළවල් මම දැකලා නැහැ තරුණ ළමයින්ට හෝ තරුණ ප්‍රජාවට හෝ වැඩෙන දරුවන්ට. එතකොට අධ්‍යාපන ක්‍රමය තුලම තියෙන්නේ දුවන තරංගයක්නේ. ඔලු ගෙඩියට පොතේ පතේ තියෙන ඒ අකුරු ටික එහෙමම දාලා කටපාඩම් කරවලා පොළවලට උත්තර ලියලා මැෂින් ටිකක් රොබෝලා ටිකක් සමාජයට දානවා. එතකොට සමාජයට දාන ඒ රොබෝලා හෝ ඒ මැෂින් ටික තව කවුරු දේශපාලඥයන් හෝ වේවා ව්‍යාපාරිකයෝ හෝ වේවා එහෙම නැත්නම් සමාජයේ ඉන්න යම් මම කියන්නේ කොල්ලකරුවෝ කියලා.
right රටේ තියෙන වැදගත් තරුණ වටිනා තරුණ ජීවිත එහෙම් පිටින්ම විනාශ කරලා දාන සමාජ ක්‍රමයක් තමයි අපේ යන්නේ. ඉතින් මේ වගේ සමාජ ක්‍රමයක් තුළ පටු අදහස් මිනිස්සුන්ගේ ඉෂ්ට කරගන්න අපේ තරුණ ජීවිත ඕන තරම් බිලි වෙනවා. right අපි දේශපාලන මතවාද වලට අපි තරුණ පිරිස හැටියට අපි දායකත්වය දෙනවා. හැබැයි දවසේ අවසානයේදී දේශපාලඥයන්ගේ අරමුණු ඉෂ්ට කරගන්නවා තරුණ පිරිස බිලි වෙනවා. right දැන් ඉස්සර අපි ගත්තාම ගොඩක් නව නිර්මාණ අලුත් කලාකරු දක්ෂ දේවල් සුපිරි දේවල් බිහි වෙන්නේ විශ්වවිද්‍යාල පරිසරයන් වලින්. ඒක අලුත් අත්හදා බැලීම්. එතකොට ඒ අර අපි කියන්නේ අර තරුණ කකියන ලේ ඒක හරි ලස්සනට අපි එළියට දැක්කා. හැබැයි මේ කාල වකවානුව තුළ බොහොම කනගාටුයි. මාව වැරදියට ගන්න එපා. රටේ අනාගතය බාර ගන්න පුද්ගලයෝ හැටියට අපි කොයිතරම් දුරට කාගේ අතකොළු වෙලාද කියන එක අපි කල්පනා කරලා බලන්න. ඉතින් ඒ විනාශකාරී අගාධයකට යන සමාජයක් තුළ පුද්ගලයන්ගේ අනන්‍යතාවයේ කොයිතරම් දුරට විදහා දක්වමින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක හරිම ගැටලුවක්. ඉතින් අනන්‍යතාවයේ කෙසේ වෙතත් මනුෂ්‍ය ජීවිතයකට අපි කොච්චර වටිනාකමක් දෙනවද කියන එක ගැන මං හිතන්නේ අපි හිතලා බලන්න ඕන කාලයක් මේක. මොකද අපි අපි එන්න තරුණ වෙන්නේ නැහැ. එකක් එන්න අපි ළමා වියට පාත බන්නේ අපි එන්න බහලු වෙනවා. සහ අපි දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක අපි කොයිතරම් කාලයක් ජීවත් වෙයිද කියන එක ලොකු ගැටලුවක්. මම මේ කතා කරන මිනිස්සයා මේක කතා කළේ උනට පස්සේ බග්ගාල මැරලා කියන එකත් අපි දන්නේ නැහැ. ඉතින් එහෙව් කාලයක් තුල අපි කොච්චර මානුෂීය වටිනාකම් වලට පුද්ගලයෝ හැටියට ඒ පුද්ගලයාගේ කකුල් දෙක අතර තියෙන එකවත් හෝ අපි ඒ පුද්ගලයා කාත් එක්ක දිවදින්න කියන එකවත් හෝ ඒ පුද්ගලයා කී දෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙනවද ඒ අතිශය පුද්ගලික දේවල් වලට අවධානය යොමු නොකර ඒ පුද්ගලයාගෙන් සමාජයට කොච්චර වැඩක් සිද්ධ වෙනවද ඒ පුද්ගලයා සමාජ සංවර්ධනයට නැත්නම් මනුෂ්‍යයන්ගේ දියුණුවට ජීවිතවලට කොච්චර දායක වෙනවද කියන එක මත පදනම් කරගෙන අපි මිනිස්සුන්ට ගෞරව කරන්න දක්වන කාලේ එළඹුණොත් මම හිතනවා ඊට වැඩිය අපේ රටට තමන්ගේ අනන්‍යතාවය රැකගෙන රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ගොඩක් බිහි වෙයි කියන එක මම විශ්වාස කරනවා. ඉතින් මේ මිනිස්සෙක් තමන්ගේ අනන්‍යතාවයේ කොයිතරම් දුරට සමාජයට එලි දක්වනවද? ඒ එලි දැක්වීම තුළ ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය කොතරම් දුරට දියුණු කරගන්න පුළුවන්ද කියන එක මම හිතනවා අපිට ඒ කරුණුත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන් කියලා. ඇත්තටම ගත්තොත් පොඩි ළමෙක්ගේ වුණත් අනන්‍යතාවය තමන් විසින්ම ගොඩනගා ගන්න එක බලාගෙන ගියාම මේ ඒ ගොඩනගා ගැනීමේ කොන්ද කටලා තියෙන සමාජය විසින්ම තමයි. එහෙම නේද? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ළමෙක් වැඩෙනකොට ඒ ළමයාට අවශ්‍ය දේ නෙමෙයිනේ ඇත්තටම ඒ ළමයා වෙන්නේ. ඒ ළමයාට දීලා තියෙන බොහොම කෙටි විකල්ප ටිකක් දීලා තියෙන. ඒ කියන්නේ බොහොම දෙකක් තුනක්. එක්කෝ මේ කෙනෙක් වෙන්න ඕනේ, එක්කෝ මේ කෙනෙක් වෙන්න ඕනේ, එක්කෝ මේ කෙනෙක් වෙන්න ඕනේ. රයිට් කලා නිර්මාණයකට අද රට තුල කොතරම් ඉඩ ප්‍රමාණයක් තියෙනවද නෑ. එක්කෝ වෛද්‍යවරයෙක්ම වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්ම වෙන්න ඕනේ, එහෙම නැත්නම් නීතිඥවරයෙක්ම වෙන්න ඕනේ කියලා අර මිනිසුන්ව බලෙන් තල්ලු කරන දේවල් තියෙන. ඉතින් ඒ තරඟකාරීත්වය තුල ඇත්තටම අර සමාජයේ ගත්තාම මේ ගොඩක් තරුණ ළමයින්ගේ අර තමන් කියන පුද්ගලයා මැරිලා ඇත්තටම. තමා තුළ ඉන්න පුළුවන් ලස්සන කලාකාරයෙක් එහෙම නැත්නම් මානව හිතවාදී පුද්ගලෙක් මේ හැමදේම මැරෙනවා. මොකද තරඟයකට බලෙන් බෙල්ලෙන් අල්ලලා මිරිකලා තල්ලු කරලා තියෙන හින්දා. සමාජ මාධ්‍ය ජාලා කියලා කියන්නේ අද වෙනකොට මිනිස්සෙක්ට නැතිවම බැරි දෙයක් කියලා තියෙනවනේ. මේ COVID-19 එකත් එක්ක තව තවත් සමාජ මාධ්‍ය ජාලා මිනිස්සුන්ට කිට්ටු වෙනවා. ගොඩක් වෙලාවල් වලට ව්‍යාපාර කටයුත්තක් වුණත් අධ්‍යාපන කටයුත්තක් වුණත් ක්‍රීඩාවක් වුණත් දැන් ගොඩක් වෙලාවල් වලට ඔන්ලයින් වලට තමයි කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ තත්ත්වයක් එක්ක ගොඩක් මිනිස්සු කියන්නේ සමහරක් මිනිස්සු ගොඩක් මිනිස්සු කියන්නත් බෑ සමහරක් මිනිස්සු තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරගෙන ව්‍යාජ අනන්‍යතාවයක් තවත් කෙනෙක්ට පෙන්වනවා. මේක අතරම කොහොමද ලොකු වංචාවක්නේ. මෙන්න මේ දෙයට ගොඩක් වෙලාවල් වලට ගොදුරු වෙන්නේ අවුරුදු 12 18 අතර වගේ පාසල් දරුවන් තමයි මේකට ගොඩක් වෙලාවට ගොදුරු වෙන්නේ.
මේ දේවල් සම්බන්ධයෙන් අපි සමාජය දැනුවත් කරන්න ඕනේ කොහොමද? ඇත්තටම බැලුවොත් සමාජ මාධ්‍ය ජාලාවල විතරක් නෙමෙයි එදිනදා අපි හම්බ වෙන පුද්ගලයන්ගෙත් ගොඩක් අපි බැලුවොත් තියෙන ව්‍යාජානන්‍යතාවය. තම තමන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරගන්න එහෙම නැත්නම් තමන්ගේ සේෆ් සෝන් එක තමන් ආරක්ෂිතයි කියලා හිතන කලාපය රැකගන්න තමන්ගේ ආත්මාර්ථය රැකගන්න ඒ දේවල් කරගන්න ගොඩාක් අද සමාජයේ මිනිස්සු පුරුදුලා තියෙන්නේ ව්‍යාජ අනන්‍යතාවයක්. එහෙම නැත්නම් වෙස්මුණක් පැලඳගෙන ජීවත් වෙන්න. ඉතින් එහෙව් සමාජයක අන්තර්ජාලය කියන්නේ ගොඩාක්ම ආරක්ෂිතව ඒ කූට වැඩේ කරන්න පුළුවන් තැන. ඉතින් දරුවන් ගැන කතා කරනවා නම් මම හිතන්නේ දැන් ඒකේ වගකීම ඇත්තරම දෙමව්පියන් සතු වෙන්න ඕනේ. තමන්ගේ දරුවාව යොමු කරන එහෙම නැත්නම් තමන්ගේ දරුවාගේ අතට දෙන ඒ උපාංගය කොයිතරම් දුරට තමන්ගේ දරුවාගේ ජීවිතය අගාධයකට අරන් යන්න පුළුවන්ද එහෙම නැත්නම් දරුවන් ගැන අවබෝධයක් තියාගන්න පුළුවන් කොයිතරම් දුරට දෙමව්පියන්ට දැනුමක් තියෙනවද කියන එක ගැන තමයි අතර මම හිතන්නේ එතනදී සලකලා බලන්න. මොකද අවුරුදු 8ක 7ක 10ක 12ක වගේ දරුවෙක්ට මම හිතන්නේ ලොකු දැනුමක් තියෙනවා අවබෝධයක් තියෙනවා කියන එක මේ අන්තර්ජාලය හරහා කොහොමද කටයුතු කරන්න කියන එක. මොකද සමහරක් වෙලාවට අපි දන්නෙත් නැහැ. ඉතින් දැන් මේ කොවිඩ් කාලය ආවට පස්සේ ඉතින් අපි පාවිච්චි කරන Skype ඉතින් දැන් Zoom ඇවිල්ලා තියෙනවා අරවා තියෙනවා මේවා කියනවා ගොඩාක් දේවල් කියනවා. ඉතින් මේ දේවල් එක්ක අපි වුණත් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මේ අන්තර්ජාලය කියන්නේ ඇත්තටම මේ අර මේ වතුරේ තියෙන අයිස්බර්ග් එකක් වගේ අයිස් කන්දක් වගේ ඒකේ බොහොම සුළු කොටසක් තමයි අපිට පේන්නේ. හැබැයි ඊට යටින් ලොකු දෙයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ වැඩිහිටියෝ හැටියට මේ පිළිබඳව කටයුතු කරන එක අපේ වගකීම. ඒක දරුවන්ව කොහොමද දැනුවත් කරන්නේ තමන්ව ආරක්ෂා කරගන්න කියන එක දරුවන්ව දැනුවත් කරන එක වැඩිහිටියෝ හැටියට අපේ වගකීම. ඉතින් මේ පිළිබඳව නව ක්‍රමවේදයන් හොයාගනිමු. ළමයා ගාවට ගිහලා අනේ මේක කරන්න එපා මේක කරන්න එපා මෙන්න මේකට යන්න එපා මේකට යන්න එපා කියලා කිව්වොත් ඉතින් ළමයා අනිවාර්යෙන් යනවා. මොකද ඒක කුතුහලය ඇති කරන දෙයක් නේ. ළමයි දරුවෝ තරුණියෝ කියන්නේ හරි කුතුහලයට කැමති. එපා කියපුවොත් දෙයක් අපිත් ඒ කාලේමනේ අපේ තරුණ කාලේ එපා කියන දේමනේ කරන්නේ. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ කොහොමද ඒක සූක්ෂමව උපායශීලීව කරන්න කියන එක අපි අපේ අතේ තියෙන දෙයක්. ඉතින් මම හිතනවා මේ ගැන වැඩි අවධානයක් දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු මේ හැමෝම එකතු වෙලා කරන්න ඕනේ කියන එක. ක්‍රමවේදය කොහොමද කියන එක මම දන්නේ නැහැ. මට ඒක එකපාරට ඩෝන් ගාලා දැන් අහපු ගමන් කියන්න බෑ. බොරුවට නිකන් බොරු බයිලා කියන්න ඕනේ නෑ. මෙහෙම කරන්න ඕනේ කියලා ප්‍රායෝගික නැති දේවල්. නමුත් ඒක ඇත්තටම කෙරෙන්න අවශ්‍ය දෙයක්. දෙමාපියන්ගේ අතේ තමයි බලාගෙන ගියාම වැඩේ තියෙන්නේ. ළමයිව ආරක්ෂා කරගන්න එක. අනිවාර්යයෙන් වර්තමානයේ වෙනකොට රූපවාහිනිය බැලුවත්, රේඩියෝ එක බැලුවත්, සමාජ මාධ්‍ය ජාලාවක අපි සංසාර මේ ටිකක් බැලුවත් අපිට ඇහෙන්න දකින්න ලැබෙනවානේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, අපයෝජන වගේ දේවල්. ඇත්තටම කිව්වොත් වර්තමානයේ වෙනකොට ඒවා ඇහෙන්න දකින්න තියෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඇත්තටම මේකට හේතුව මොකද්ද? මේකට හේතුව නොදැනුවත්කම නම් ලිංගික අධ්‍යාපනය රටකට ඕනේද? ඔබගේ අදහස මොකක්ද ඒක සම්බන්ධව? ඒක මං හිතන්නේ ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන දෙයක්. මොකද අධ්‍යාපනය කියන එක මම පාසල් අධ්‍යාපනය කියන එක මම හදාarලා ඉවරයි. සහ මං යම් කිසි ආකාරයකින් වාසනාවන්ත වුණා. මං මේ ෆීල්ඩ් එකට එනකොට යම් ආකාරයක වැඩමුළු වලට සහභාගී වෙන්න දේවල් ඉගෙන ගන්න. හැබැයි දැන් වැඩේ කියන්නේ ලිංගික අධ්‍යාපනය ගැන කතා කරනකොට මිනිස්සු හිතන්නේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය කියන්නේ මේ ලිංගික හැසිරීම ගැන කතා කරන්න කියන එක. ඒක මේ හරි මට නම් තේරෙන්නේ ඒක තමයි හැමතිස්සෙම කියන්නේ උගත් හැමෝම මේ මොනවාද බුද්ධිමතුන් නෙමෙයි කියන එක. ඉතින් එතකොට ප්‍රායෝගිකව අපේ රටේ හරි ලස්සන ලොජික්ස් තියෙනවනේ. දැන් හොඳ දේවල් එනකොට අපේ රටේ සංස්කෘතිය විනාශ කරන දේවල්, අපේ රට පරිහානියට පත් කරන දේවල්. හැබැයි අනිත් රටවල තියෙන හැම අසුචි ගොඩක්ම අපි ලස්සනට බාර ගන්නවා. අපේ රටට wow superb කියන එක අපි හරි ලස්සනට ගන්නවා. දැන් අපි හරි open minded අපි හරි දියුණුයි drugs වලින්, sex වලින්, එතකොට rape cases වලින්, abuses වලින්
අපි හරි දියුණුයි. right? අපි හරි කොහොමද කියන්නේ අපි හරි සංවාදිතයි ඒ පැත්තේ. හැබැයි මානුෂීය වටිනාකම් මේ ළමයි ආරක්ෂා කර ගැනීම අපේ ගෙදර ඉන්න ගෑනු දරුවන්ව අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? ඒගොල්ලන්ට කොහොමද ගෞරව කරන්න කියන දේවල් ගත්තාම අපි අන්තිම බිඳුවයි. අපි තරම් මන්නම් දැකලා නැහැ ගෝත්‍රික ඉන්දියාවෙත් ඉන්නව නැත්තේ නෑ. ඒ අනිත් රට. හැබැයි මේ රට ගැන මට කතා කරලා වැඩක් නැහැ. මම ඉන්නේ ලංකාවේ. ඉතින් මම ලංකාව ගැන කතා කරනවා නම් ඒ අතින් අපි හරි ගොංද අනේ මන්ද. ඒක මට වචනයක් නැහැ කියන්න. හැබැයි අපි ලැජ්ජ වෙන්න ඕනේ ඇත්තටම. මගේ දරුවව ආරක්ෂාකාරීව මම ඉපදුන රට තුල මගේ දරුවව හදාගන්න බැරි නම් මගේ රට කොයිතරම් දුරට සංවර්ධිතයිද කියන එක ගැන මම හිතලා බලන්න. right. එතකොට වැඩේ කියන්නේ දැන් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ගැන කතා කරනකොට මිනිස්සු හිතන්නේ අර මං කලින් කිව්වා වගේ මේ ලිංගික හැසිරීම ගැන කතා කරන්නේ. ළමයි මේක ගැන කියන්න පටන් ගත්තොත් සෙක්ස් කරයි කියන එක. හරි ළමයි කොයි කාලෙද සෙක්ස් කරන්න පටන් ගන්න එක කොහොමද කියන එක මේ තරුණයෝ හැටියට ඔයගලන්ටත් අත්දැකීම් ඇති. ඔයගලන් දන්නවා ඇති අහලත් ඇති. ඉතින් මේ sorry. ඉතින් ඒක පෙළඹවීමක් නෙමෙයි අපිට කවුරුත් ලිංගිකව හැසිරෙන එක හෝ ඒක පිළිබඳව අපිට නතර කරන්න බෑනේ. ඒක අපේ පාලනයෙන් තොර දෙයක් නේ. right? අපිට පුළුවන් වෙන්නේ කොහොමද තමන්ගේ ශරීරය තමන් ආරක්ෂා කරගන්න කියන එක උගන්වන්න. right? ලෙඩ රෝග වලින් වැළකෙන්න හෝ එහෙම නැත්නම් තමන් දූෂණයකට ලක්වීමෙන් වැළකෙන්න හෝ තමන්ව ආරක්ෂා කරගන්න එක ගැන තමයි අපිට උගන්වන්න පුළුවන්. සහ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය කියන්නේ මේ ලිංගික හැසිරීම විතරක් නෙමෙයි. තව මිනිස්සෙගේ ශරීරයකට අපි කොහොමද ගරු කරන්නේ? මගේ ශරීරය මං කොහොමද පිරිසිදුව ලස්සනට නිරෝගීව තබා ගන්නෙ? එතකොට මගේ ශරීරයට මං කොහොමද ගරු කරන්නේ කියන එක මේ හැම දෙයක්ම කලවම් වෙච්ච එකතු වෙච්ච දෙයක්. ඉතින් මේක ගැන දන්නතර ලිංගික යල්ලා ආපු ගම මිනිස්සු ඒක තමයි මං කිය අර විද්වත් කියන මිනිස්සු හැමෝම විද්වත් නෙමෙයි කියන්නේ. ලිංගික කියන කොටස ආපු ගම මේ ගැන හරි ලොකුවට මේ කැරලි ගහනවා. හැබැයි ළමා අපයෝජන දැන් පහුගිය දවස්වල සෑහෙන්න වුණානේ. ළමා හිංසනයන් ළමා අපයෝජන හරි ට්‍රෙන්ඩ් එකක් විදිහට ගියා. මේක හරි ස්ටයිල් එකක් වුණා. හරි ආඩම්බරයෙන් සමහර මැති ඇමතිවරුත් මේ කියනවා අපේ රටේ මේක වැඩි වෙලා කියන්නේ. ඇත්තටම මේ ආඩම්බරේ නෙමෙයි ලැජ්ජාවෙන් ඔළුව පහත් කරන් කොළවල් මූණු වහගෙන කියන්න ඕන දෙයක්. ඉතින් එතකොට දැන් මේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයට කෑ ගහන මිනිස්සු මම නම් දැක්කේ නැහැ කොයිම වෙලාවකවත් මේ මොනවාද ළමා අපයෝජනය වෙනුවෙන් කවුරුත් කෑ ගහනවා. තම තමන්ගේ ඒකත් ආයි දේශපාලනික මේ තම තමන්ගේ මේ න්‍යාය පත්‍රයන් මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නෑ. ඒකට අවාසනාවකට සමහරක් තැන්වලට ඒ කුණු වචනේ දාන්න වෙනවා. ඉතින් මම හිතන්නේ අධ්‍යාපනයේ හැමෝටම අයිතියක් තියෙනවනේ. අධ්‍යාපනය කියන එක පොතේ තියෙන දේ කටපාඩම් කරන එක විතර නෙමෙයි. මොකද ඇත්තටම කිව්වොත් අපි පොතේ කටපාඩම් කරන දේවල් අපේ ජීවිතේ අපි අනාගතයේ මේ සමාජෙට ගියාම ඒක ඉම්ප්ලිමන්ට් කරනවද? ඒවා ඉම්ප්ලිමන්ට් වෙනවද? ඇත්තටම නැහැ ගොඩාක් දේවල් නැහැනේ. ඉතින් අපි පොත කටපාඩම් කරනවා පොත ගිල්ලවනවා. හැබැයි ළමයින්ට සමාජ දැනුම දෙන්නේ නැහැ. අර කලින් කිව්වා වගේ රොබෝලා කට්ටියක් නිකන් අර මහමූදට පීනන්න දන්නේ නැති මිනිස්සුන්ගේ ගිල්ල අතෑරියා වගේ තමයි එකපාරටම. ඉතින් මම හිතන්නේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය කියන එක අනිවාර්යෙන් රටකට වැදගත් වෙනවා. සහ මේ රටේ නීතිය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියන එකත් මේකට බලපානවා. දැන් අවුරුදු 10ක ළමයෙක් දූෂණයට ලක් වුණොත් ඒ ළමයාට අවුරුදු 14ක 15ක වෙනමක් තියෙනවා නම් අර දූෂණයට ලක් වෙච්ච එක නැත්නම් අපයෝජනයට ලක් වෙච්ච එක සාධාරණීකරණය කරනවා. ඒ ළමයා පෙනුමෙන් ලොකු ළමයෙක්. පෙනුමෙන් ලොකු ඉතින් දැන් පෙනුමෙන් ලොකු වැඩිහිටි වගේ ඉන්න කොච්චර හරක් ඉන්නවද අපේ රටේ? කිසිම දැනුමක් මොලයක් නැති. ඉතින් එතකොට මේ වගේ වෙන දේවල් හරියට සාධාරණීකරණය කරනවා. මේ ළමයෙක්ට වෙන සහ එක නඩුවක් හෝ එක සංසිද්ධියක් කොච්චර දුර ඇදගෙන යනවද කියලා බලන්න. දඬුවමක් දෙන්න වැරදිකාර අපරාධකරුවට මම නම් කෙලිම කියනවා දරුවන්ව අපයෝජන ලක් කරන උන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ කියන එක මරණීය දඬුවම් දුන්නත් මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවෙකුගේ ජීවිතේ විනාශ කරනවා කියන එක හරියම අපි හිතනවා ඒක ශාරීරික දෙයක් සමහරක් විට ඒක ඕකේ වෙන්න පුළුවන් නෑ. ඒ දරුවාට වෙන හිංසනය හෝ ඒ අපයෝජනය ඒ දරුවාගේ මනසට කොච්චර බලපානවද කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේ අපයෝජන ලක් වෙච්ච පුද්ගලෙක් දරුවෙක් අනාගතයේ මොන වගේ බිහිසුණුකාරී පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙයිද කියන එක අපි කියන්න දන්නේ. ඉතින් ඒ තත්ත්වයට අපි පාර කපනවා. ඉතින් දැන් හැබැයි ගොඩක් වෙලාවට මේ රටේ මේ වගේ ළමයි අපයෝජන වලට හරි ලස්සන සාධාරණීකරණ ජස්ටිෆිකේෂන්ස් එනවා. ඒ කියන්නේ හරි ලස්සන සාධාරණීකරණය කරනවා. ඉතින් දිනුව මං හිතන්නේ දැන් මම මේ ළඟදී
වෙන රටක සමුළුවකට සහභාගී වෙලා ඉන්නකොට ඔන්ලයින් එතන හිටපු විද්වතෙක් නවසීලන්තයේ විද්වතෙක් ප්‍රකාශ කරේ අපි කොච්චර බිල්ඩින් ගැහුවත් අපි කොච්චර පාරවල් හැදුවත් අපි කොච්චර තාක්ෂණය අතින් දිනු කියලා අපේ රටේ සංවර්ධනයයි කියලා කිව්වත් ඇත්තටම සංවර්ධනය කියලා කියන්නේ ඒ රට තුල දරුවන් කොච්චර සුරක්ෂිතව වැඩෙනවද හැදෙනවද ඒ රටේ පුරවැසියන් ඒ රටේ රජය කොයිතරම් දුරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරනවද කාන්තාවන්ට ගරු කරනවද ඒ රට කොයිතරම් දුරට තමන්ගේ පරිසරය සුරක්ෂා කරගන්නවද ඒ රට කොයිතරම් දුරට මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් එහෙම නැත්නම් ජීවන තත්ත්වයන් ලයිෆ් ක්වොලිටිස් කොච්චර දුරට ප්‍රවර්ධනය කරනවද කියන ඔය කරුණු කීපේ මත තමයි රටක සැබෑ සංවර්ධනය මනලා බලන්න ඕනේ කියන එක ඒ මහත්මයා ඒ විද්වතා මම මේ මනුස්සර කියන විද්වතෙක් කියලා. ඒ විද්වතා ප්‍රකාශ කරා. ඉතින් ඇත්තටම අපේ රට සංවර්ධිතයි අපි අරක කරා මේක කරා පාරවල් හැදුවා. පාරවල් ඛණ්ඩද මෙයා නිදහසේ ජීවත් වෙන්න බැරි. රයිට් ළමයික නිදහසේ කිසිම අපයෝජනයකින් තොරව හදන්න බැරි නම් පාරවල් බිල්ඩින් ගහලා තියෙන එකේ වැදගත්කම මොකක්ද? ඉතින් මෙතනදී ඇත්තටම මම හිතන්නේ මේක ගොඩක් මේ සාකච්ඡාවට අහුම්කම් දෙනවා ඇත්තේ ගොඩක් තරුණ ළමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මම ඇත්තටම එක යෝජනාවක් කරන්න කැමතියි. ඇත්තටම ඔයගොල්ලෝ හිතලා බලන්න යම්කිසි කාල සීමාවක් අරගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඕගොල්ලෝ මොන වගේ සමාජයකටද අඩිය තියන්න කැමති කියලා. විනාශ වෙච්ච Tamanට කිසිම අනාගතයක් නැති අර්බුද පිරිච්ච කුණු වලකටද ඔයගොල්ලෝ අඩිය තියන්නේ නැත්තම් කවදා හරි දවසක බහුතරයකට ඇතිනේ ලස්සනට විවාහයක් වෙලා තමන්ගේ දරුවෝ හදාගෙන නේද ලස්සන ජීවිතයක් ගත කරන්න. ඉතින් එතකොට තමන්ගේ දරුවා හදන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න තමන් කොච්චර දුරට දායක වෙනවද කියන එක මං හිතන්නේ තමන් හිතලා බලන්න ඕන කාලය. ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔව් අධ්‍යාපනය අවශ්‍යයි මම කියන්නේ අනිවාර්යයෙන්ම අධ්‍යාපනය අවශ්‍යයි මොකද හේතුව අධ්‍යාපනය ලොකු අවියක්. පොතපතට විතරක් සීමා වෙච්ච අධ්‍යාපනය නෙමෙයි. හැබැයි ජීවිතය ගැනත් ඉගෙන ගන්න. ජීවිතය ගැනත් ඉගෙන ගන්න. තව කෙනෙක්ට කොහොමද ගරු කරන්නේ? තව කෙනෙක්ගේ ජීවිතයට කොහොමද අත්වැලක් වෙන්නේ? තව කෙනෙක්ගේ ජීවිතය නගා හිටවන්න අපි කොහොමද දායකත්වය දෙන්නේ? අපි රටේ සංවර්ධනයට පුරවැසියෙක් තරුණයෙක් ඇටියට කොහොමද අපි දියුණු වෙන්නේ? නැත්තම් ඉස්සරහට දැන් මම දැකලා තියෙනවා හරි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා හැමෝම රට යන්න හදන. බහුතරයක් දැන් මගේ ඉස්කෝලේ යාළුවෝ මාත් එක්ක එකට ඉගෙන ගත්ත මගේ වයසේ ළමයි ගොඩක් මගේ යාළුවෝ ගොඩක් ඉන්නේ පිට රටවල. බදලා ළමයි පවුල් පිටින් ගිහින් හැබැයි මේ ඉස්කෝලේ කාලේ දක්ෂ ළමයි හොනේ. දක්ෂ ළමයි රටට සෑහෙන වැඩක් ගන්න පුළුවන් ළමයි ඉන්නේ ගොඩක් පිට රට. ඉතින් දැන් අහන හැමෝම රට යන්න. ඇයි තමන් ඉපදිච්ච රට ජීවත් වෙන්න බැරි? එහෙම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒක කටවහගෙන අපි තවදුරටත් ඒක කරබාගෙන ආයි අපි පිට රටකට යනවාද? මේකට අර කියනනේ බුද්ධි ගලනේද මොකද්ද කියලා මම ඔයගොල්ලෝ තරම් උගත් නැහැ. නමුත් මේ මම ජීවිතෙන් ඉගෙන ගත්ත දේවල් තියෙන ගොඩක්. ඉතින් මේ බුද්ධි ගලණය රටට හොඳද? මේ අපි හරි පුංචි රටක්. අපි හරි මම කියනවා මගේ රට හරි මගේ රට සංස්කෘතිය සමාජය හරි සෙලිබ්‍රේෂන් එකක්. අපි හරි ඒක නිකන් සැමරුමක් වගේ. හැබැයි ඒක සෑහෙන කාලෙකින් මම මේ සැමරුම දැකලා නැහැ. අපි හරි විනාශයකට යනවා. ඉතින් මේක තරුණ ප්‍රජාවක් හැටියට ඔයගොල්ලෝ මේකට ඊට දෙනවද? ඔයගොල්ලෝ තවදුරටත් කටවහගෙන හරි දේවල් මම දැකලා තියෙනවා තරුණ ප්‍රජාව ගොඩක් ඔය උද්ඝෝෂණ ව්‍යාපාරවලට ගොඩක් දේවල් වලට දායකත්වය දෙනවා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න තමයි මේ දායකත්වයේ දෙන අරගලය හරි දෙයක් කියන එක. ඉතින් මේ අවංකව මම කාටවත් පුද්ගලිකව පහරෙල්ල කිරීමක් හෝ අපහාස කිරීමක් නෙමෙයි මම කියන්නේ. අපිට මීට වැඩිය දෙයක් කරන්න පුළුවන්. අපිට මීට වැඩිය දෙයක් වෙන්න පුළුවන්. අපිට මීට වැඩිය වෙනසක් කරන්න පුළුවන්. ඉතින් ඒකට මම හිතනවා විශේෂයෙන්ම තරුණ ප්‍රජාව හැටියට ඕගලන්ගේ දායකත්වය තමයි අතිශය වැදගත් වෙන්නේ. right ගොඩක් කියුවා. ඇත්තටම ඕනම දෙයකින් අපි දැනගන්න ඕනේ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වුණත් අපිට ඕනම පුද්ගලයෙක්ගෙන් ඕනම දෙයක් මං කියන්නේ ඉගෙන ගන්න පුළුවන්. තව කෙනෙක් ගාව තියෙන්න පුළුවන් අපිට වඩා දෙයක් ගන්න පුළුවන්. ඒ හින්දා අපි හැමතිස්සම නිහතමානී විය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ.
හරි. අද වෙනකොට ට්‍රාන්ස්ජෙන්ඩර්ස් නැත්තම් මේ ලිංගික සංක්‍රාන්තිකයන් කියලා මේ මාතෘකාවක් සමාජය ඇතුලේ ගොඩනැගිලා තියෙනවා. අපේ සමාජයේ මිනිස්සු අනේ අවාසනාවකටද කියන්නේ මම දන්නේ නැහැ. ඒත් අපි වගේම මිනිස්සු කොට්ටාසයක් නේද? ඒ මිනිස්සු දිහා බලන්නේ හරිම වපරැහැකි. ඒ මිනිස්සු දිහා බලන්නේ හරිම අමුතු විදිහකට. ඒ මිනිස්සු ගැන හිතාගෙන ඉන්න හරිම ඍණාත්මක ප්‍රතිරූපයක්. මේ හේතුව හින්දාම මේ පිරිසට විවිධ තාඩන පීඩන වලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම ඇයි මිනිස්සු මේ විදිහට ඍණාත්මක අදහසක් ඕන් පිළිබඳව මවාගෙන ඉන්නේ? ඒක ඇත්තටම මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. මං හිතන්නේ ඒක අපි හැමෝම මිනිස්සු අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. තව පුද්ගලයෙක්ගේ විවිධත්වයකට ගරු කරන්න බැරි එක ඇත්තටම ඒ පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපේ ප්‍රශ්නයක්. අර මං කලින් කිව්වා වගේ හැමෝම එක වගේම හිටියානම් මේ ලෝකේ හරි බෝරින් වෙනවා. එහෙනම් පැවැත්මකුත් නැහැනේ. රයිට්? මේ ලෝකයේ පොල්ගස්ම විතරක් තිබ්බොත් මේ ලෝකයේ පොත්ත සුදු අර මාළුපාන් කිඹුල බනිස් වගේ ඇඟවල් තියෙන රවුල වැවිලා ඇඟ පුරා මයිල් තියෙන පිරිමි විතරක් හිටියොත් පොතේ හැටියට තියෙන මොකද ඉංගසුඟ ගත හැකි මිටින රියසක් වැනි තිසරතන ඔය පුළු ලෝකල ඔය වගේ තියෙන කොණ්ඩ දිග සුකුමාල ලස්සන හැමසිව්මැලි ඒ කාන්තාවන් විතරක් හිටියොත් බෝරින් වෙනවා නේද? ඒකට කිසි වෙනසක් නැහැනේ. රයිට්? මිනිස්සු හැමෝම විවිධාකාරයි. ඉතින් මිනිස්සු විවිධාකාරයි, අනන්‍යතාවයන් වෙනස්. එතකොට අපි හැඟීම් දැනීම් වෙනස්. අපි ජීවත් වෙන්න කැමති දේවල් වෙනස්. ඉතින් මේ වෙනස කියන එක මම හිතන්නේ හැම දෙයකටම අදාළ වෙනවා. පුද්ගලයෙක් ගත්තාම කේශාංශයේ සිට පාදාන්තය දක්වාම මම තව කෙනෙක් වෙනස්. ඉතින් අපි හැමෝම අපි වගේ ඉන්න ඕනේ කියලා හිතනවා නම් අන්න එතන අපේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සහ අපි වගේ නැති මිනිස්සු ජීවත් වෙන්න හොඳ නැහැ කියලා හිතනවා නම් අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල ගත්තත් විවිධාකාර පුද්ගලයෝ ඉන්නවා. රයිට්? එතකොට එක කොට්ටාසයක් හිතුවා නම් නෑ අධ්‍යාපනය ලැබලා මෙතනට එන්න ඕනේ අපි වගේ කට්ටියක් විතරයි කියලා. එතන කොහොම තත්ත්වයක් තියෙන්නේ? රයිට්? නේ එතන වෙනම යුද පිටියක් තියෙයි නේද? ඉතින් ලිංගික මං හිතන්නේ දැන් මේක ලිංගික සුළුතරය හෝ ලිංගික සංක්‍රාන්තිකයෝ කියලා හිතන එක අපි නවත්තන්න ඕනේ. මේක මම ඇත්තට මේක පුළුල් විදියට දකින්නේ. මේක උපතින්ම කාන්තාවන් හෝ වේවා පුරුෂයන් හෝ වේවා සමලිංගික පුද්ගලයෝ හෝ වේවා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෝ වේවා කවුරුන් හෝ වේවා හැමෝම වෙනස්. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. මේක හැමතිස්සෙම මම මගේ ජීවිතේ බේස් එක හැටියට ගන්න. අපි හැමෝගෙම අනන්‍යතාවයන් වෙනස්. අපි හැමෝගෙම දිශානතියන් වෙනස්. අපි හැමෝගෙම ජීවිතවල අරමුණු වෙනස්. අපි යන ගමන් මාර්ගයන් වෙනස්. එතකොට ඒ ගමන් මාර්ගයන් යන ගමනේදී අපේ ඒ වෙනස තව කෙනෙක්ට ප්‍රශ්නයක් කියන හිංසාවක් කරදරයක් නොවන තාක්කල් අපිට ජීවිතේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. දැන් මගේ ලිංගික සංක්‍රාන්තියෙන් කාගේවත් ගෙදර බත් මුට්ටියක් උණු වෙන්නේ නැහැනේ. නේද? කාගේවත් අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්නෙත් නැහැ. එතකොට කාගේවත් රස්සාවකට බාධාවක් වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම නොවෙනකොට මගේ ලිංගික සංක්‍රාන්තිය තව කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? දැන් මේ වගේ කතාවල් කියනකොට ප්‍රජාවන් බිහි කිරීම මොකද නැහැ වර්ගයාභෝ කිරීම. හරි වර්ගයාභෝ කිරීම කියන්නේ දැන් මේ ලංකාවේ ජනගහනය ගත්තොත් 100%ක්ම සමලිංගික නෑනේ. සංක්‍රාන්ති ලිංගිකත් නැහැ. ඉතින් එතකොට එහෙනම් වර්ගයාභෝ කිරීම ඉතින් එහෙම නොවන පුද්ගලයන්ගේ වගකීම. ඉතින් ඒගොල්ලෝ ළමයි 10ක් හදනවද, ළමයි 1ක් හදනවද, ළමයි 3-4 දෙනෙක් හදනවද? ඉතින් ඒක තම තමන්ගේ කැමැත්ත. නැත්නම් ළමයි නොහද ඉන්නවද, නැත්නම් කසාද නොබැඳම ඉන්නවද? ඒක පුද්ගලික තීරණයක්. මගේ ශරීරය, මගේ ජීවිතය ගැන තීරණය ගන්න ඕනේ මම, තව කෙනෙක් නෙමෙයි. ඉතින් ඔය දැන් අපි මේ අහගෙන ඉන්න පිරිස කැමති වෙයිද මම ඇවිල්ලා කියනවට නෑ උඹ මෙහෙම නෙමෙයි ජීවත් වෙනකොට මෙහෙම ඉන්න ඕනේ. එහෙම හිටියේ නැත්තම් මම උඹට නිදහසේ ඉන්න දෙන්නේ නෑ. උඹට මං ගහනවා. උඹව රස්සාවෙන් එළියට දානවා. උඹට ඉගෙන ගන්න දෙන්නේ නෑ කියලා කවුරු හරි අනවශ්‍ය විදිහට තව පුද්ගලික ජීවිතේ නිදහස ඒ ජීවිතය කවුරු හරි පාලනය කරනවා නම් කැමති වෙයිද? ඉතින් ඒක මම හිතන්නේ අපි හදා ගන්න ඕන තැනක්. ඒක අර මනුස්සකම කියන තැනින් එන්න ඕනේ. ඒක අපේ පුරුද්දක් විදියට එන්න ඕනේ. තව කෙනෙකුගේ ජීවිතයට ගරු කරන්න. අපිට තව කෙනෙකුගේ ජීවිතයෙන් බාධාවක් ප්‍රශ්නයක් නැත්තම් අපි ඒක
බාධාවක් ප්‍රශ්නයක් කරගන්න අර අපි කැමති නැහැනේ කවුරුත් අපිට හිංසාවක් පීඩාවක් කරනවා. ඉතින් අන්න ඒ වගේ කියන්නේ අර කියමනක් තියෙනවනේ Tamanට කොයි විදිහට සලකනවද කැමතිද අන්න ඒ විදිහට අනිත් අයට සලකන්න කියන එක. ඉතින් අර දෙයක් කරන්න කලින් තමයි ඇප්ලයි කරගෙන බලන්න ඒක. ඉතින් ලිංගික සංක්‍රාන්තිය කියන එක අලුත් කතාවක් අලුත් වචනයක් නෙමෙයි. මේක ඒ කාලේ ඉඳන්ම තියෙන දෙයක්. වැඩේ කියන්නේ දැන් තමයි ඒ පිළිබඳව සාකච්ඡාවක් නැති වෙන්නේ. ඒ ගැන හඳුනා ගැනීම තියෙන. නැතුව මේක කොහේ පිටරටින් ගෙනල්ලා අර පැලබෝ කරනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉතින්. ඒක පැවතගෙන එන දෙයක්. ඉතින් ඔව් මම හැම කතාවකම අවසානයේ අතරම ඔයගලන්ට හිතන්න දෙයක් ඉතුරු කරන්න කැමතියි. ඇත්තටම මොකද සාකච්ඡාවන් තියෙනවා එක කාලවලදී දැන් මීට මාසයකට කලින් තමයි ප්‍රයිඩ් මන්ත් එක තිබුණේ. අභිමානීය මාසයේ සමරන එක. ඉතින් ඒකටත් ගොඩාක් සාකච්ඡාවක් තිබ්බා. ඉතින් එකම දේ අපි ගොඩාක් වෙලා කතා කරලා මේ අවුරුදු 10 තුළ වචන මාරු කර කර මාත් එකම දේ තමයි කතා කරලා තියෙන ගොඩක් තැන්වලදී. හැබැයි සමාජයක් හැටියට අපි අපේ මානුෂීය ගුණාංගයන් වල වර්ධනයක් නම් මම ඇත්තටම දැකලා නැහැ. යම් සුළු ප්‍රතිශතයක් වශයෙන් තියෙනවා. හැබැයි අපි හරි ප්‍රගතිගාමී කොට අපි ඇත්තටම ප්‍රගතිගාමීද කියන එක මම හිතන්නේ ඇත්තටම අපි සෑහෙන්න හිතන්න ඕනේ. මම හිතන්නේ අපි කතා කරනවට වැඩිය අපි හිතන්න ඕනේ ගොඩක් දේවල් ගැන. ආයිත් පොඩක් බ්‍රේක් එකක් දාලා මේ දුවන්නේ නැතුව මේ තරඟෙට. මොකද මේ තරඟෙට දුවන එකෙන් අපිට අපිවමයි නැති වෙන්නේ. ඔව් sorry. yes. ඇත්තටම විවිධත්වයක් කියලා දෙයක් තියෙනව නැත්නම් ඉතින් හැමෝම එක වගේ වෙලා හරි මේකාකාරී වෙනවනේ ජීවිතය වුණත් එහෙමනේ. හරි. බොහොමයක් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ පිරිස කියන්නේ මම මේ කියන්නේ අපි දකින විදිහ නෙමේ සමාජයේ ඉන්න සමහරක් මිනිස්සු දකින විදිහක් ගැන. මේ මිනිස්සු මේ හිතාගෙන ඉන්නේ ඔය මේ අපි කතා කරපු මේ පිරිස කරන්නේ මේ සමාජය අනුමත නොකරන රැකියා. එහෙම කියලා මතයක් ගොඩනැගිලා තියෙනවනේ. හැබැයි ඉතින් ඇත්ත ඒක නෙමෙයිනේ හැම මිනිස්සුයන් මිනිස්සු එහෙම කරන්නේ නැහැනේ. ඔවුන් ජීවත් වෙන්නේ ඇත්තටම සාමාන්‍ය මිනිස්සු විදිහටම තමයි. ඒගොල්ලොත් අපි වගේම මිනිස්සු. එයාලටත් Tamanටම කියලා හීන කියලා දෙයක් තියෙනවනේ. මිනිස්සු යාලට ඇත්තටම කොට ලේබල් එකක් ගහලා තියෙන්නේ. හැබැයි ඒ මිනිස්සුන්ට ඒ ලේබල් එකට එහා ගියපු අනන්‍යතාවයක් පෞරුෂත්වයක් ඒ මිනිස්සු ගොඩනගාගෙන තියෙනවා. ඔබ ඒකට කදිම නිදසුනක් මම නම් හිතන්නේ. ඔබ කාන්තාවක් වීමට පෙර සමාජය ඔබටත් මේ විදිහටම තාඩන පීඩන එල්ල කරන්න ඇති. දැන් ඔබට කොයි වගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ? මොකද්ද ඔබට සමාජයට ලබා දෙන්න තියෙන පණිවිඩය? sorry මං හයියෙන් hina වෙනවා සාමාන්‍යයෙන් ගණන් එපා. දැන් කියලා වෙනසක් නෑ. තාමත් කතා කියනවා මම ඒ වෙච්චර ගණන් ගන්න. දැන් අපේ ජීවිතේ අපි තාඩන පීඩනට ලක් වෙනකොට එක පොයින්ට් එකකට අපි එනවා අනේ කවුරු මොනවා කිව්වත් ඒක තවදුරටත් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි වෙන ගානට. පරිණතභාවයේද මොකක්ද ඒකට කියන වචනේ මම දන්නේ නැහැ. හැබැයි තවදුරටත් මිනිස්සුන්ගේ වචන මගේ ජීවිතේට කිසිම බලපෑමක් කරන තැනකට බලපෑමක් කරන්නේ නැති තැනකට මම මාව අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් සමාජය අනුමත කරන්නේ නැති දේවල් කියන එක ගැන මට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද්ද සමාජය අනුමත කරන්නේ නැත්තේ? සමාජය කියන්නේ කවුද? සමාජය කියන්නේ අපිමනේ. එතකොට අපි මොනවද අනුමත කරන්නේ නැත්තේ? අනුමත කරන දැන් හරි ගොඩක් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ රැකියාව හැටියට තියෙන ලිංගික වෘත්තියේදී මේ ලිංගික වෘත්තියේදීම සමාජය අනුමත කරන්නේ නැත්තේ ඇයි? මම අහලා තියෙන විදිහට මම ඉගෙනගෙන තියෙන විදිහට ලෝකයේ තියෙන පැරණිම රැකියාව. right? එතකොට ඒක දැන් සමාජය අනුමත කරන්නේ නැහැ කියමුකෝ හරි. ඒ මිනිස්සුන්ට කැමැත්තෙන්ද කරන්නේ. ඕනම කතාවක නිදාන කතාවක් තියෙනවා පසුබිම් කතාවක් තියෙනවා. අපි බලන්නේ පුද්ගලයා ලිංගිකව හැසිරෙන එහෙම නැත්නම් ලිංගික වෘත්තියේදීම විතරයි. ඒතර පුද්ගලයා ලිංගික වෘත්තිය යෙදෙන්නේ ඇයි? වෙන වෘත්තියක යෙදෙන්න බැරිද? බැරි නම් ඇයි ඇයි එහෙම යෙදෙන්න බැරි? මොකද්ද හේතුව? අපි ඕව බලන්නේ අපිට ඒව වැඩන්නේ. හැබැයි පුද්ගලයා ලිංගික වෘත්තිය යෙදෙන එක අපිට සෑහෙන ප්‍රශ්නයක්. හැබැයි පුද්ගලයා ලිංගික වෘත්තිය යෙදෙන එක සෑහෙන ප්‍රශ්නයක් වුණාට අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අපි පුද්ගලයන්ව ලිංගික කෙලිබඩු වැඩියට පාවිච්චි කරනවා. ඒකට ඒක සමාජය අනුමත කරනවා.
තව කෙනෙක්ගේ දුවක්, තව කෙනෙක්ගේ නංගි කෙනෙක්, තව කෙනෙක්ගේ අම්මා කෙනෙක්, තව කෙනෙක්ගේ කවුරු හරි ඕ වේවා. ලිංගික සංක්‍රාන්තිකෙක් හොව කවුරු හරි. අපේ ලිංගික ආශාවන් තෘප්ති කරගන්න අපි ලොකු සුරංගනා කතාවවල අපි හුත්තට ගොනාට අන්තලා අපි අපේ වැඩේ කරගන්න. අදකීම ඇතිනේ නේ අහන අය පොඩ්ඩක් තමන්ගේ හිතට තට්ටු කරලා බලන්න තමන් ඕන වගේ ගේම් ගහලා තියෙනවද කියන එක. ඉතින් එතකොට ඒවා සමාජ අනුමතයිද? ඒවා හොඳයි. ඒවා කිසි අවුලක් නැහැ. ඉතින් මෙහෙමයි මම ලිංගික වෘත්ති යදනවා කියන එක මම මේ සාධාරණීකරණය කියන එක නෙමෙයි. රයිට්? ඒක පුද්ගලයෙක් යම් කරන්න යම්කිසි හේතුවක් තියෙනවා. සහ එතනදී මම මෙහෙම දෙයක් දකිනවා. තෘප්තියක් මුදර ලබා දෙන්නේ. යම්කිසි තෘප්තියක් ලබා දෙනවා. ඒකට පාවිච්චි කරන මෙතඩ් එක එහෙම නැත්නම් පාවිච්චි කරන ක්‍රමවේදය ලිංගිකව හැසිරීම. අපි නර්තන ශිල්පිනියන් කී දෙනෙක් දිහා බලලා ඉතින් ලිංගිකව හැසිරෙනව නැද්ද? ඒතර මේ පුද්ගලයොත් කරන්න වෘත්තියක් තෘප්තිය ලබා දෙන්නේ නර්තනයෙන් පිනවීමක් කරන්නේ. right? ඒතර ගායිකාවක් කටහඬින් පිනවනවා. එතකොට රංගන ශිල්පිනියක් රංගපෑමෙන් විදියකින් පිනවනවා. පිනවීමක් නේ කරන්නේ පිනවන්න භාවිතා කරන මාධ්‍ය විවිධ වෙන්න පුළුවන්. right? එතකොට ඒ පුද්ගලයන් කී දෙනෙක් දිහා බලලා අපි ඒ පුද්ගලයොත් එක්ක මානසික ලිංගිකව හැසිරෙනව ඇද්ද? right? නේද? ඉතින් මේ අපි හැමදේම බලන කෝණය අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. අපි ගොඩාක් දේවල් ඇත්තටම අපි හරි දියුණුව ඒ අතේ මිනිස්සුන්ව ලේබල් කරන්න. මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න, මිනිස්සුන්ව හිංසාවට ලක් කරන්න, පීඩාවට ලක් කරන්න. හැබැයි පුද්ගලයෝ එතනට එන්න මොකද්ද හේතුව කියන එක අපි කොයිම වෙලාවකවත් හොයලා බලන්නේ. අර කතාවක් තියෙනවානේ මගේ ජීවිතේ විනිශ්චය කරන්න කලින් මගේ සපත්තු දෙක දාගෙන මගේ පාරේ ගමන් කරලා බලන්න. එතකොට ඊට පස්සේ මම විනිශ්චය කරන්න. මගේ සපත්තු දෙක ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඔයාගේ සපත්තු දෙක මට ගැලපෙන්නේ නැහැ. ඉතින් එතකොට මං යන මගේ ජීවිත ගමන මගේ ගමන් මාර්ගය එකක්, ඔයාගේ ජීවිත ගමන් මාර්ගය එකක්. ඔයාගේ ජීවිත ගමන් මාර්ගය එකක් වුණා කියලා ඔයාට බෑ මාව විනිශ්චය කරන්න. ඒත් අන්න ඒ වගේ කතාවක් තමයි ඉතින්. අපිට බෑ මිනිස්සුන්ව විනිශ්චය කරන්න. මොකද අපි කාටවත් කන්න බොන්න දෙන්නේ නැහැනේ. දැන් ඔය ලිංගික වෘත්ති යදෙන මිනිස්සු ඒක සමාජ සම්මත නෑ අර මේකයි කියලා අපි කෑ ගන්න කී දෙනෙක් ඒ මිනිස්සුන්ගේ බඩගින්න නිවනවද? දැන් මේ කොරෝනා කාලය ඇතුළත මේ මිනිස්සුන්ට රස්සාව කොහොමත්ම නැතුව ඇති කී දෙනෙක් ඒ ගැන වද වෙලා කන්න මේකෙන් කන්න බොන්න ටිකක් ගෙනත් දාගන්න අසනීපතා පැනඩෝල් පොත්තක් බොන්න මෙන්න කියලා කී දෙනෙක් උදව් කරනවද? නෑ අපි කරන්නේ නැහැ. ඉතින් එහෙම නොකර ඉන්න ඉතින් මොන කෙන්ගෙඩියට දාන මිනිස්සුන්ගේ ජීවිත ගැන අපි විනිශ්චය කරන්නේ. අපිට කරන්න බෑ ඒක. අනියතින් අප්පුඩි ගහන්න බැහැරි නේද කොහොමද? ඒ කියන්නේ කරපු එක්කෙනා විතරයි අන්තිමට ලිංගික වෘත්තියේ දෙන කාන්තාවක් වැරදි නම් ඒ කාන්තාව ගාවට යන පුරුෂයාත් වැරදි. අනිවාර්යයෙන් පුරුෂයාව කවදාවත් අපි කියන්නේ නැහැ නේද වැරදිකාරයා කියන්නේ. ඔව්. ඒක තමයි සමාජයේ ඇත්තටම ගොඩක් වෙලාවට තියෙන වැරැද්දක්. ඒක නීතිය කියලා කියන්නේ ගොඩක් දේවල් පාලනය කරනවානේ. රටක නීතිය කියලා කියන්නේ හැමදෙනාටම පොදු එකක්. අපි ඉස්සරලා අපේ සාකච්ඡාවේදී අපි කතා කරා ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, අපයෝජන, වංචාකරුවන්, ඒ වගේ අය වගේම ලිංගික සංක්‍රාන්තිකයන් ගැනත් අපි දැන් කතා කළා. ඔබ හිතනවද මේ දැනට තියෙන නීතිය සියම් හෝ ආකාරයකින් වෙනස් විය යුතුයි කියලා මේ කරුණු කාරණා සම්බන්ධව? සහ එහෙම වෙනස් වීමක් අවශ්‍ය නම් ඔබ හිතන්නේ කොහොමද වෙනස් වෙන්න ඕනේ? කොයි විදිහට කියලාද ඔබ හිතන්නේ? ඒක මේ නීතිය අපේ නීතියක් නෙමෙයි. මේක අපිට වික්ටෝරියානු රැජිනගෙන් ලැබිච්ච දායාදයක්. හරි. එතකොට මේ වික්ටෝරියානු රැජින මේ මගේ දැනුම හැටියට මම කියන්නේ. මම අහලා තියෙන විදිහට right මම මේක දේවල් කතා මම ඒකයි කලින් කිව්වේ මම ඔයගොල්ලෝ වගේ ඔච්චර දුරට පොතේ පතේ දැනුමෙන් සන්නද්ධ කෙනෙක් නෙමෙයි. පරිපූර්ණ කෙනෙක් නෙමෙයි. මම මේ දේවල් ඉගෙනගෙන තියෙන මගේ ජීවිතේ මම මේ ආපු කාලය තුල සහභාගී වෙච්ච සමුළු වලින් එහෙම නැත්නම් ගිය පුහුණු වීම් වලින් ට්‍රේනින්ග්ස් වලින් ඒ වගේ දේවල් right එතකොට මම කියන සමහරක් තැන්වල දේවල් වැරදි වෙන්න පුළුවන් ඒවා හදාගන්න right ඒකේ දේවල් තමන්ගේ දැනුමේ හරි තොරතුරුත් එක්ක හදාගන්න. ඉතින් එතකොට දැන් වික්ටෝරියානු රජයට අයත් රටේ ඔය මේ නීති රීති ගොඩාක් සම්පාදනය වෙලා සංශෝධනය වෙලා රටේ ජීවත් වෙන පුරවැසියන්ගේ ජීවන තත්ත්වයන් නගා හිටවන
ආකාරයට පුද්ගලයන්ව පිළිගන්න විදිහට හැමෝටම එක විදිහට සැලකෙන විදිහට නීතිය සංශෝධනයන් වෙලා තියෙනවා. හැබැයි අපි තාම අපේ සංස්කෘතිය අර දේවල් මේ දේවල් කියගෙන අපි තාමත් වික්ටෝරියා රැජිනගේ නීති බදාගෙන ඉන්න දෙයක් තමයි තියෙන්නේ. හරිද? අපේ සංස්කෘතිය කියලා කියන මට තාමත් ලොකු ගැටලුවක් තියෙනවා අපිට අපේම කියන ආවේනික සංස්කෘතිය මොකක්ද කියන එක. මොකද වරින් වර අපිට විදේශ ආක්‍රමණ තිබුණා. අපි යටත් වෙලා හිටපු කාලයන් තිබුණා. එතකොට අපේ රටට පුද්ගලයෝ ගොඩාක් සංක්‍රමණය වුණා. ඒත් එක්ක අපි කලවම් වුණා. ඉතින් එතකොට අපි දැන් පාවිච්චි කරන සංස්කෘතිය කියන දේ අපේම දෙයක්ද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. රයිට්? ඉතින් එතකොට දැන් වර්තමාන නීතිය කියන එක ගත්තාම මුදලයි බලය තියෙනවනේ නීතිය නමන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපරාධකාරයනොත් නීතියේ ග්‍රහණයෙන් නීතියේ ඒ තියෙන දෙයින් ගැලවිලා යනවා අපි අනන්තවත් දැකලා තියෙනවා. අනන්තවත් අපිට ඒව ඔප්පු වෙන සාක්ෂි තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම නීතිය කියන එක සංශෝධනය වෙන්න ඕනේ. හැම කෙනාටම එකම විදිහට සර්වසාධාරණව නීති ඉෂ්ට වෙන ආකාරයේ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඔව් ඒක ඇත්තටම කිව්වොත් එහෙම මම දකින විදිහට නීතිය කියන එක නීතිය කියන්නේ සෑහෙන තැන් තියෙන වෙනස්. 90%ක්ම තියෙන තැන් වෙනස් වෙන්න සහ ඒවා ශක්තිමත් වෙන්න අවශ්‍ය තැන් තියෙනවා. මේ දේවල් අදාළ බලධාරී තමයි කරන්න ඕනේ. ඉතින් ඒකට මම හිතන්නේ පුරවැසියෝ හැටියට අපි ඔවුන්ව බල කරන්න. අපිත් කටවාගෙන ඉඳලානේ අපේ අපි හරි දේශපාලනික වහල්ලුනේ. අපේ රටේ 1948 නේ නිදහස ලැබුවට අපි නිදහස ලැබලා නැහැ. ඇත්තටම අපි තාමත් වහල්කමින් ඉන්නේ. අපි කොච්චර අපි නීතියේ ඒ කියන්නේ රටේ තියෙන ගන්න තැන් වලට අපි කොච්චර අපේ නියෝජිතයන් යවුවත් ඒ නියෝජිතයන් අපි වෙනුවෙන් කටයුතු කරනවද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ඇත්තටම නැගී හිටිනවද කියන එකත් අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඔව්. දැන් ගොඩක් අයට දැන් අපහසුතාවයක් තියෙනවනේ තමන්ගෙම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. එහෙම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න අපේ සමාජයේ ඒවටම විශේෂී වෙච්ච ආයතන ස්ථාපනය වෙලා තියෙනවද? ඒ වගේ ආයතන ස්ථාපනය වීම ගැන ඔබගේ අදහස මොකක්ද? ලොකු ප්‍රශ්නයක්. ආයතන තියෙනවා නංගි ගොඩක් තියෙනවා. දැන් ආයතන පැත්තෙන් ගත්තොත් රජයේ කොච්චර ආයතන තියෙනවද? තරුණ යෝන් කටයුතු නේද? තරුණ හා යෝන් කටයුතු අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, එතකොට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ගොඩක් තියෙනවා. වගේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ගොඩක් තියෙනවා. ඉතින් මේ ආයතන වලින් ඇත්තටම මම දන්නේ ඇත්තටම එහෙම කර්තව්‍යයක් කරනවද නැද්ද කියන එක ආයතන සාම්ප්‍රදායික රොබෝ පඹයෝ ගොඩනගන රොබෝ පඹයෝ ගොඩනගන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඒක කොයි තරම් දුරට ඒ කර්තව්‍යයෙන් ඉෂ්ට වෙනවද කියන එක ගැටලුවක් තියෙනවා. හැබැයි මම හිතන්නේ මේ දේවල් සමාලෝචනය වෙන්න ඕනේ. ඒ දේවල් සමාලෝචනය වෙලා ඒ දේවල් කටදෙන මම ඇත්තටම කරේ කතා කරනවා නේද? මොන හරි නේ ඕකේ රයිට්. ඒ මම දැන් මේ ළඟදී මට තානාධිපතිවරියක් වෙන්න අවස්ථාව ලැබුණා ඉමර්ජ් ලංකා කියලා ආයතනයකට. ඒක ගෝලීය වශයෙන් සිදු කරන ආයතනයක්. මම ප්‍රොමෝෂන් නෙමෙයි කරන්නේ, මම උදාහරණයක් දෙන්නේ. එතනදී මට බාරව තියෙන කර්තව්‍ය තමයි ප්‍රොබේෂන් වල, ඒ කියන්නේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින් එළියට එන ගැහැණු දරුවන්ට ස්වාධීනව තමන්ගේ ජීවිතය අනාගතය ගොඩනගා ගන්න උදව් කරන එක තමයි මට කරන්න තියෙන්නේ. මගේ කාර්යභාරය වෙලා තියෙන්නේ. එතනදී මම අතන යෝජනාව ගෙනාවා මේක කාන්තාවන්ට විතරක් නෙමෙයි. අපි පිරිමි දරුවන්ට මේක එක්ස්පෑන්ඩ් කරමු කියලා. මේක තවත් විවෘත කරමු කියන එක, පුළුල් කරමු කියන එක. ඉතින් එතනදී ඔවුන් එක්ක එකතු වෙලා කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙමයි. මම දන්නේ නැහැ අනිත් අය ගැන. මට කියන්න විතරයි පුළුවන් අනිත් අයට. මට ඒක කරවන්න බෑ. ඉතින් එතකොට මම මගේ වගකීම හැටියට මම නියෝජනය කරන ආයතන හෝ මම නියෝජනය කරන අංශයන් වලදී හැමතිස්සෙම මම උත්සාහ කරන්නේ අපිට නීතිමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් මේ ලියකියවිලි වෙනස් කරගන්න පුළුවන්. බැරි නැහැ. හැබැයි මේ නීති ලියකියවිලි වෙනස් කරගෙන ඒවා භුක්ති විඳින තරම් ප්‍රජා කොට්ටාශයන් අපේ ලාංකීය සමාජයේ කොයිතරම් දුරට එම්පවර් වෙලා තියෙනවද? අපි කොච්චර වැඩි දියුණු වෙලා තියෙනවද කියන එක
අපි උත්සාහ කරන්න ඕනේ. දැන් සේවාවන් තිබ්බට වැඩක් නැහැ නේ පුද්ගලයන්ට මේ සේවාවන් වලට යොමු වෙන්න විදිහක් නැත්තම්. දැන් ඔන්ලයින් ක්ලාසස් තියෙනවා, ඔන්ලයින් අධ්‍යාපන ක්‍රම තියෙනවා. හැබැයි රටේ 100ට ගොඩක් බර ගානක ළමයින්ට ඒව වල පහසුකම් නැහැ. දෙමව්පියන්ට මේ පහසුකම් ලබා දෙන්න තරම් ආර්ථික වශයෙන් ශක්තිමත් නැහැ. හැකියාවක් නැහැ. ඉතින් ඒ දේවල් අර පැත්තෙන් අර වගේ සේවාවන් අපි ස්ථාපනය කරනවා වගේම අපි හදන්න ඕනේ එක්තරා ආකාරයක පාලමක් හෝ ඒ කියන්නේ මේ ලින්කේජ් එකක් අපි ගොඩනගා ගන්න ඕනේ පුද්ගලයන්ට මේ සේවාවන් හෝ ඒ අවශ්‍යතාවන් සපුරගන්න ඒ තැන් වලට යොමු වෙන ක්‍රමවේදයක්. ඉතින් ඒ වගේ තමයි ඉතින් වෘත්තීය පුහුණුව මධ්‍යස්ථාන හෝ මේවා ඇත්තටම තරුණ පුද්ගලයන්ගේ ඒ අනන්‍යතාවයන් හෝ පෞරුෂත්වයේ ගොඩනගා ගන්න ඕන තැන්වල මම හිතන්නේ යල් පැනපු ගිය ක්‍රමවේදයන් තමයි තාම තියෙන්නේ කෝපි කාලේ දේවල්නේ නේද? ඉතින් ඒව මම හිතන්නේ මේ කාලයට අවශ්‍ය කරන විදිහට වෙනස් වෙන්න ඕනේ. අපි ඒ වෙනස් වෙන්න කැමති නැතිත් අර ලිම් මැඩියෝ වගේ ඉන්නම කැමති රටක් නේ. පරණ කුණු ගොඩේම අර මොනවාද අර හරක් තලු මර කනවා කියන එක නේ කියන්නේ නෑ වමාර කනවානේ. තලු මර මෙසාරේ. වමාර කනවා වගේ පරණ අසූචි වලේම බැහැගෙන ඒව නනා හරි ෂෝක් එකේ ඉන තැනක අපි ඉන්නේ. ඉතින් මං හිතන්නේ පොඩක් ඇස්සැරලා බලන්න ඕනේ. අපි ඇයි තාමත් මෙතන ඉන්නේ කියන එක. ඉතින් ඒ දේවල් වෙන්නේ නැත්තම් අපි දැනගන්න ඕනේ ඒවා සිද්ධ වෙන තැනට ඒ මිනිස්සුන්ව බල කරන්න. මොකද අපි කාවත් කොතනටවත් යවලා තියෙන අපිව නියෝජනය කරන්න කියලා පුපුරත් කරන්නයි සැප ජීවිත විඳින්නයි නෙමෙයි. ඉතින් ඒක මං හිතන්නේ අපේ අතේ තරුණයෝ හැටියට රටේ පුරවැසියෝ හැටියට රට බාර ගන්න ඉන්න අනාගතයේ හැටියට මං හිතන්නේ ඒක ඔයගලන්ගේ අයිතියක් ඩිමාන්ඩ් කරන එක. දෙන්න නැත්තම් ඉල්ලන්න ඕනේ. ඉල්ලන්න නැත්තම් යම්කිසි අරගලයකට අපිට යන්න සිද්ධ වෙනවා ඒක ලබා ගන්න. නේ? ඇත්තටම යාවත් කාලීන වීම කියන එක හැම කාලයකදීම වැදගත් වෙනවා හොඳ විදිහට. හොඳ දේවල් ගන්න. ගොඩක් වෙලාවට අපේ රටේ යාවත් කාලීන වෙන්නේ අනිත් පැත්තෙන්නේ. ඇත්තටම දැන් අපි පැයකට ආසන්න පැයක් නැහැ තවම පැයකට ආසන්න කාලයක් පුරාට අපි මේ සාකච්ඡාව කරගෙන ගියා. දැන් සාකච්ඡාවේ අවසානම කොටසටනේ දැන් ඇවිල්ලා තියෙන අවසාන වශයෙන් මම ඔබතුමියගෙන් අහන්න කැමතියි පුද්ගලයෙක් හොඳ විදිහට අනන්‍යතාවයක් ගොඩනගා ගන්න ඕනේ කොහොමද? ඒ සඳහා ඒ පුද්ගලයා ආකල්පමය වශයෙන් දියුණු වෙන්න ඕනේ කොහොමද? හොඳ ප්‍රශ්නයක්. මේක මං මේ කාවත් විශේෂ කළ නෙමෙයි කියන මේක මං හිතන්නේ හැමෝටම පොදු දෙයක්. මේක මම මගේ ජීවිතේට මං ඇප්ලයි කරගත්ත දෙයක්, ආදේශ කරගත්ත දෙයක්. මේ පැය ගණන් මේ කෝපි බිබි ගස් මුල් වලයි ගස් වල නැගගෙන කල්පනා කරන්න ඕන දෙයක් නෙමෙයි. තමන්ට ඉඩ ප්‍රස්තාව හම්බ වෙන අවස්ථාවක තමන් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. තමන් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. SWOT ඇනලයිස් කියලා එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ SWOT. S කියන්නේ strength, තමන්ගේ ශක්තියන්. W කියන්නේ weaknesses, තමන්ගේ දුර්වලතාවයන්. SWO කියන්නේ opportunities, ඒ කියන්නේ තමන්ට තියෙන අවශ්‍යතාවයන්. opportunities. අවස්ථාවන්. T කියන්නේ threats, තමන්ට තියෙන තර්ජන, තමන්ට තියෙන අභියෝග මොනවද කියන එක. මේ ටික විශ්ලේෂණය කරගත්තා නම් මේ ටික තමන්ට අඳුනා ගන්න පුළුවන් වුණා නම් තමන්ට යන්න පුළුවන් පාර කොහොමද කපා ගන්න කියන එක තමන්ට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් කියන දෙයක් මත තමන් කියන පුද්ගලයාගේ වටිනාකම් නිශ්චය කරන්න යන්න එපා. තමා ගැන හොඳටම දන්නේ තමා. අර SWOT analysis එක කරාම ඒක කරොත් SWOT කියන එකට යකුරු හතරට තමන්ගේ ජීවිතයේ තියෙන qualities ගුණාංගයන් මේ දේවල් දාලා බැලුවොත් තමන් කියන පුද්ගලයා කොච්චර වැදගත් පුද්ගලයෙක්ද, තමන්ට මොන වගේ දේවල් කරන්න පුළුවන්ද, තමන් තුළ තියෙන ගුණාංග වටිනාකම් මොනවද කියන එක තමන්ට අඳුනා ගන්න. ඒ අඳුනා ගැනීමත් එක්ක තමන්ට යම්කිසි වටිනාකමක් දෙන්න. තමන් මේ ඔහේ ජීවත් වුණා, ඉපදුණා, ඉගෙන ගත්තා, ඩිග්‍රී එක ගැහුවා, කාසාද බැන්දා, ළමයි හැදුවා, රස්සාවක් කරා, දරුවෝ පෝෂණය කරා, ඊට පස්සේ අවුරුදු 60 70 වුණා මැරලා වලපල්ලට ගියා. ඒක නෙමෙයි. අපි හැමෝම මේ ලෝකෙට එන්නේ යම්කිසි කර්තව්‍යයක් ඉෂ්ට කරන්න. යම්කිසි දෙයක් සමාජයට දායක කරන්න. අපි අයිතිවාසිකම් ගැන කතා කරනවා හැමතිස්සෙම. හැබැයි අපේ අයිතිවාසිකම් ලබා ගන්න නම් අපිට වගකීම් තියෙනවා. ඒ වගකීම් ඉෂ්ට නොකර අපිට බෑ අයිතිවාසිකම් ගැන කතා කරන්න. තමන්ගේ රටේ දියුණුවට,
තව පුද්ගලයාගේ ජීවිතය නැගී හිටින්න අපි යම්කිසි දෙයක් කරන්නේ නැතුව අපේ ජීවිතය ගැනම අපිට ફોකස් කරන්න බෑ. මොකද මේක සමාජයක් හැටියට අපි හැමෝම එකට යන ගමනක්. ඉතින් එතකොට අපිට අපේ අයිතිවාසිකම් තියනවා වගේම අපිට ඉටු කරන්න වගකීමුත් තියෙනවා. ඉතින් Tamanට වටිනාකමක් දෙන්න, Tamanගේ ගුණාංග අඳුන ගන්න, Taman තුල හොඳ ගුණාංග වැඩි දියුණු කරගන්න. ඒත් එක්ක ඉතින් මම හිතනවා අනන්‍යතාවයක් ගොඩනගා ගන්න එක ඔය ටික කරොත් අමාරු වෙන එකක් නැහැ කියන්නේ. සහ විශේෂයෙන්ම තව කෙනෙක්ගේ විනිශ්චයකට ඉඩ දෙන්න එපා. අර මං කලින් කිව්වා වගේ තමන්ගේ වටිනාකම් දන්නේ තමන්. තමන්ගේ හැකියාවන් තමන්ට කොයිතරම් පරාසයකට තමන්ගේ හැකියාවන් අරගෙන යන්න පුළුවන්ද කියන එක දන්නේ තමා. ඒව වැඩි දියුණු කරගන්න කාගෙන් හරි උදව් ගන්න එක කමක් නැහැ. හැබැයි අදිමානයකට එන්නත් එපා. මේ මොකක්ද ඒකට කියන්නේ ඕවර් කොන්ෆිඩන්ස් ටිකක් ඒක හරි අවුල්. ඕනට වැඩි ආත්ම විශ්වාසය ආත්ම අභිමානය ගොඩනගාගත්තාම අර කටුස්සගේ කරේ රම් හැන්දා වගේ. ඉතින් ඒක කරන්න එපා. මොකද ඒක තමාට විතරක් නෙමෙයි ඒක අනිත් මිනිසුන්ටත් හානියක්. ඉතින් ලස්සන මිනිසෙක් වෙන්න. ලස්සන මිනිසෙක් වෙනකොට තමන්ගේ අනන්‍යතාවය ඉබේම ගොඩ නැගෙනවා. ඔව්. ඇත්තටම මිනිස්සෙක් තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න කලින් තමන්ගේ ශක්තියින් මොනවද තමන්ගේ තියෙන මේ දුර්වලතා මොනවද කියලා ඇත්තටම හඳුනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් මං හිතන්නේ සන්තෝෂයෙන් දීර්ඝ කාලයක් ගත කරන්න අමාරු වෙයි. අනිවාර්යයෙන්. ඇත්තටම මේ සාකච්ඡාමය වැඩසටහන දැන් පැයකට ආසන්න කාලයක් පුරාවට තිබ්බා. ඔබතුමියත් එක්ක මේ ගත කරපු පැය ඇතුළතදී අපි මේ කරගෙන යන මේ වැඩසටහන් මාලාවට බොහොමයක් අදහස් ලැබුණා. ඇත්තටම අපි මේ කරන්නේ පෞද්ගලික අනන්‍යතාවය ගැන කරන මේ වැඩසටහනක් නේ. මේ කරන්නේ අපි ඒ පිළිබඳව තියෙන අර්බුදයක් ගැන කතා කරන්නේ. ඒ වෙනුවෙන් ඔබතුමියගෙන් ලැබුණු අදහස් ඉතාමත්ම වටිනවා. ඒ වෙනුවෙන් ඔබතුමියගේ කාලය මේ වෙනුවෙන් වැය කරපු එක ගැන අපිට ගොඩක්ම සතුටුයි සහ ඒක ඇත්තටම ගොඩක් වටිනවා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියගේ මේ සහභාගීත්වය. ගොඩක්ම ස්තුතියි. ඇත්තටම මේ තරුණයෝ පිරිසක් හැටියට ඔයගොල්ලෝ මේ තියපු මම කොහොමද කියන්නේ සම්ප්‍රදායෙන් ඔබට ගිය පියවරට මම ගොඩක් කැමතියි. මේක ඇත්තටම නිකන් සාකච්ඡාවක් විතරක් නෙමෙයි. ඇත්තටම මේක අර බොක්කෙම්ම කරන දෙයක් විදිහට කරගෙන යනවා නම් මම ගොඩාක් ආඩම්බර වෙනවා. ඒකට පොඩි හරි දායකත්වයක් මට ලබා දෙන්න පුළුවන් වීම ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා. මොකද මම හරි කැමතියි තරුණ ළමයි එක්ක වැඩ කරන්න, දරුවෝ එක්ක වැඩ කරන්න. වැඩි හිටියෝ එක්කට වඩා මොකද ඒකේ වෙනස මම ගොඩක් අත්විඳලා තියෙනවා. ඉතින් රටේ අනාගතයේ තියෙන ඔයගලන් ගත්තේ මම මේ බයිලාවක් නෙමෙයි ගහන්නේ. අර කියන්නේ කොහොමද ඒක අර බොක්කෙම් වෙන දේ කියන්නේ. රටේ අනාගතයේ තියෙන ඔයගලන් ගත්තේ. තව කෙනෙක්ට උදව්වක් අත්වලක් අවශ්‍ය අවස්ථාවකදී මනුෂ්‍යත්වයේ නාමයෙන් අත්වලක් වෙන්න. උදව්වක් කරන්න. තව කෙනෙක්ගේ ජීවිතයට පොඩි හරි අපිට එළියක් ගේන්න පුළුවන් නම් දවසේ අවසානයේ අපි මැරුණත් අපි ලස්සන මතකයක් කරලා තව කෙනෙක්ගේ හදවතේ ජීවත් වෙයි. අපි ලොකු පොරකම් පෙන්වන්න, අපි මහා ලොකු වැඩක් කියලා පෙන්වන්න අපි ගොඩාක් මිනිසුන්ගේ ජීවිත හරි කැත විදිහට නැති කරලා දානවා. ඒක කවදා මේමයි කර්මය කියන දෙයක් තියෙනවා. කවදාද අපි හොඳ කරොත් අපිට හොඳක් ලැබෙනවා. අපි යම්කිසි ලස්සන දෙයක් කරොත් අපේ ජීවිතේ ලස්සන වෙයි. ඉතින් වැරද්දක් දැක්ක තැනදී විරුද්ධ වෙන්න, හිංසනයක් දැක්ක තැනදී තමන්ගේ හඬ අවදි කරන්න ගැළපෙන්නේ නැහැ. මේක මෙහෙම නෙමෙයි, මානව හිතවාදීව මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියලා තියෙන තැනදී දෙපාරක් හිතන්න එපා. පෙනී හිටින්න, නැගී හිටින්න. රටේ අනාගතය ඔබලන්ගේ අතේ තියෙන. ඉතින් මේ රට මනුස්සත්වයෙන් පිරි ශාස්ත්‍රීය ලස්සන රටක්. ඉතින් මේක තවදුරටත් වැඩි වර්ධනය කරන එක ඔයගලන්ගේ අතේ තියෙන. ඉගෙන ගත්තා, ඩිග්‍රී එක ගත්තා, යුනිවර්සිටි එකකින් එළියට ගියා, ලව් කරා, බැඳ ළමයි හැදුවා. හරි, ඒක ඕකේ, ඒක ලස්සනයි. හැබැයි ඒ වගේම තව තමන්ගෙනුත් සමාජයට වගකීමක් තියෙනවා කියන එක අමතක කරන්න එපා.
ඉතින් ලස්සන මිනිස්සු කොට්ටාසයක් බිහි වෙන්න මං ඇවිල්ලා තිනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බොහෝම සුන්දර ලස්සන තැනක්. ඉතින් ඒ බොහෝම සුන්දර ලස්සන වටපිටාවෙන් පරිසරයෙන් බොහෝම ලස්සන මනුෂ්‍යත්වය පිරිච්ච මනුස්ස වටිනාකම් වලින් නෑවිච්ච උතුරන පුරවැසියෝ කොට්ටාසයක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සහ ඒ වගේම ඔයගලන්ගේ මේ කරගෙන යන කාර්යයට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. අනාගතයේදී ඔයගලන්ගේ යම්කිසි කාර්යයකට මට දායක වෙන්න අවස්ථාව ලැබුණොත් අනිවාර්යයෙන්ම මගේ දායකත්වයේ නිහතමානීව ආඩම්බරයෙන් මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම ජය වේවා. සුබ අනාගතයක්. පරිස්සමෙන් ඉන්න.